අපසු උසස් පෙළ 2017 සංයුක්ත ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්තරේ ඒ කොටස පිළිතුරු පත්‍රය තමා සාකච්ඡා කරන්න යන්නේ දැන් අපි. ඒකේ අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගණිත අභිවහන මූලධර්මයේ සියලු ධන නිකිල සඳහා NIT සියලු ධන නිකිල සඳහා R එකේ ඉඳන් n දක්වා R වතාවක් 3i R ධන 1 සමානයි n වතාවක් n ධන 1 වර්ගයේ බව සාධනය කරන්න තමයි ගණිත අභිවහන මූලධර්මයේ පාඩමින් තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ගන්නවා n සමානයි 1 කියන n සමානයි 1 සඳහා වම් පැත්ත දකුණු පැත්ත වෙන වෙනම අරන් ඒ දෙක සමානයි නම් n සමානයි 1 සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියන තමයි යන්නේ. n සමාන 1 සඳහා අපි ඉස්සෙල්ලාම වම් පැත්ත සලකනවා. එතකොට 1 වතාවක් 3 වතාවක් 1 ධන 1 කියන්නේ 4යි. වම් පැත්තේ උත්තරේ 4යි. මොකද r සමාන 1 ඉඳන් 1 දක්වා ඒ කියන්නේ පළවෙනි පදයේ එකතු වෙන කියන්නේ පළවෙනි පදය තමයි එතෙන්ට එන්නේ. එතකොට ඒක උත්තරේ 4යි කියලා එනවා. එතකොට දකුණු පැත්තේ අපි සැලකුවොත් එන්නේ එක වතාවක් එක ධන 1 වර්ගයේ ඒත් උත්තරේ 4යි. ඒ නිසා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට n සමානයි p ට සත්‍යයි උපකල්පනය කරනවා. p කියන්නේ මෙතන ධන නිකිලයක් කියලා අපි ගන්නෙ. p ට සත්‍යයි කියලා උපකල්පනයක් කරනවා අපි. ඒ උපකල්පනය ඒ කියන්නේ n සමානයි p විට r සමාන 1 ඉඳන් p දක්වා r වතාවක් 3i r ධන 1 සමානයි p වතාවක් p ධන 1 වර්ගය කියලා තමයි. එතකොට p ට සත්‍ය වෙනාවේදී උත්තරයට එන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟට සලකනවා n සමානයි p ධන 1ට. ඒ කියන්නේ අපි ගත්ත ධන නිකිලට එකක් එකතු කර අවස්ථාවේදී අපි සැලකුවාම n සමානයි p ධන 1 කියන්නේ. එතකොට 1 ඉඳන් p ධන 1 දක්වා මේ ප්‍රකාශනය සමානයි. එතකොට වෙනවා අපිට එන්න ඕනේ p ධන 1ට සැලකුවාම මේ n කියන තැනට p ධන 1 වෙනුවට p ධන 1 ආදේශ වෙලා අපිට අවසාන උත්තරේ එන්න ඕනේ. අපි දන්නවා සිග්මා කියන්නේ එකතුවක්නේ. එතකොට n සමාන r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා පදවල එකතුව තමයි මේ සිග්මා කියන එකෙන් කියන්නේ. එතකොට අපිට ඕනම් පුළුවන් r සමාන 1 ඉඳන් p කියන පදයට ගිහිල්ලා. p ධන 1 කියන්නේ ඊළඟට තියෙන පදේනේ. p කියන පදයට ගිහිල්ලා ඒකට එකතු කරන්න පුළුවන් ඒ ශ්‍රේණී p ධන 1 වෙනි පදය. p ධන 1 වෙනි පදය. මේ තියෙන්නේ UR කියන පදය නම් p ධන r වෙනුවට p ධන 1 කියන එක ඇවිල්ලා එතන පදේ එන්න ඕනේ. ඒකට අපි r සමාන 1 ඉඳන් p ට යනකොට මේ කියන මේ ශ්‍රේණිය අපි දන්නවා p වතාව p ධන 1 වර්ගය කියලා. ඒතකොට අපි p ධන 1 වෙනි පදය කියන්නේ r කියන තැනට p ධන 1 ආදේශ වෙනවා. p ධන 1 වතාවක් 3 වතාවක් p ධන 1 ධන 1. එතකොට මෙහෙම සුළු කිරීමක් එනවා. ඒ සුළු කිරීමේ අවසාන උත්තරය අපිට p ධන 1 වතාවක් p ධන 2 වර්ගය එනවා. දැන් අපිට එන්න ඕනේ මේ n කියන තැනට p ධන 1 ආදේශ වෙලා අපි p ධන 1ට සැලකුවම උත්තරේ එන්න ඕනේ. බලන්න මේ n කියන තැනට අපේ p ධන 1 ආදේශ වෙලා තියෙනවානේ. n වෙනුවට p ධන 1 තියෙනවා. i n වෙනුවට p ධන 1 ධන 1 කියන්නේ p ධන 2 වර්ගය. ඒ කියන්නේ n සමානයි p ධන 1ට මෙම ප්‍රතිඵලය සත්‍ය වේ. අපි දන්නවා ගණිත අභිවෘද්ධි මූලධර්ම ප්‍රතිඵලයක් සත්‍ය වෙනවා කියන්නේ අපි ඔප්පු කරන පියවර තමයි n සමානයි 1ට. ඊට අපි ඕනෑම ධන නිකිලයක. ඊට පස්සේ අපි සලකනවා ඕනෑම ධන නිකිලයේ ගත්ත ඒ ධන නිකිලයට එකක් එකතු කරාම ලැබෙන උත්තරයටත් ප්‍රතිඵලය සත්‍ය නම් සියලු ධන නිකිල සඳහා ගණිත අභිවෘද්ධි ප්‍රතිඵලය සත්‍ය වේ කියන එක අපි දන්නවා. එතකොට බලන්න මේ පියවර වලට ලකුණු හම්බෙන්නේ n සමාන 1ට සත්‍ය කියන එකට 5යි p කියන අපි සලකන ධන නිකිලයට සත්‍යයි කියන උපකල්පනයට 5යි ඒට එකක් එකතු කරපු එකට අපි සලකන උත්තරේ ගන්න එකට පළවෙනි පියවර අපි සැලකුවන්නේ p ට ගිහිල්ලා p ධන 1 වෙනි පදේ එකතු කරනවා කියන්නේ අන්න ඒකට 5යි උත්තරේට 5යි අවසාන නිගමනයට 5යි. අපි ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ සලකමු. දෙවෙනියට තියෙන ප්‍රශ්නේ බලන්න. දෙවෙනියට තියෙන්නේ x වර්ග ඍණ 1 කියන ශ්‍රිතය විශාලයි හෝ සමානයි x ධන 1 මාපාංක කියන ශ්‍රිතය
මේ කියන අසමානතාවකට ගැලපෙන x ගේ සියලු තාත්වික අගයන් සොයන්න. ඉතින් අපි දැන් මේ අසමානතාවට ගැලපෙන x ගේ තාත්වික අගයන් හොයද්දී අපිට ලේසිම ක්‍රමය තමයි ප්‍රස්ථාරයකට යන එක. එතකොට අපි ලේසි විදියට හදා ගන්න නිසා අපි අසමානතාව දෙපස තියෙන සමීකරණ බීජීය ශ්‍රිත අපි අංකණය කරන y1 y2 කියලා. ඊට පස්සේ අපි ඒ ශ්‍රිත ප්‍රස්ථාරයේ x y අක්ෂවල ඇඳ ගන්නවා. එතකොට බලන්න y1 කියන්නේ x වර්ග ඍණ 1. ඒ කියන්නේ වක්‍රයක්. වර්ග ප්‍රකාශනයේ හැදෙන එක හැදෙන ප්‍රස්ථාරයේ වක්‍රය. එතකොට x වර්ග ඍණ 1 කියන්නේ ඍණ 1 අන්තක්කණ්ඩයේ වෙච්ච මෙහෙම සෑදෙන වක්‍රය තමයි මේ x වර්ග ඍණ 1 කියන වක්‍රයට. එතකොට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ x ධන 1 මාපාංක කියන මාපාංක ශ්‍රිතය මාපාංක ප්‍රස්ථාර අඳින්න ඕනේ. එතකොට මාපාංක ප්‍රස්ථාර කියන එකේදී අපි බලනවා x ධන 1 විශාලයි හෝ විශාලයි බිඳු උඩයි හෝ සමානයි බිඳු කියන අවස්ථා දෙකට සලකලා මාපාංක ප්‍රස්ථාර දෙක ඇඳ ගන්නවා. එතකොට ඒ ප්‍රස්ථාර දෙකට ලකුණු 5 5 හම්බ වෙනවා. ඊට පස්සේ අපෙන් අහන අසමානතාව තමයි අපි x ගේ තාත්විකය හොයන්න ඕනේ. අපි ඉස්සෙල්ලම හොයාගන්න මේ අපි ඇඳ ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂවල ඛණ්ඩාංක. ඡේදන ලක්ෂවල x අගයන්. මොකද සමාන අවස්ථාවක් අපිට දීලා තියෙනවනේ. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම වැදගත්. සමාන නොවන අවස්ථා දුන්නත් ඡේදන ලක්ෂ ඛණ්ඩාංක අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. ඒ නිසා අපි මේක සමාන අවස්ථාව සලකලා විසඳුම් කියලා ගන්නවා. මෙතන තියෙන්නේ මාපාංකයක් නිසා ධන අවස්ථාවට මේ සම්පූර්ණ ප්‍රකාශනයේ ධන අවස්ථාවට එකකුයි ඍණ අවස්ථාවට එකකුයි කියලා ප්‍රකාශන දෙකක් කරන් ඒ ප්‍රකාශන දෙකෙන් ගැලපෙන උත්තර මෙතෙන්ට ඍණ 1යි ධන 2යි කියලා ගන්නවා. අපිට සුළු කිරීම වැඩක් නෑ. ඒ කියන්නේ වැදගත් සුළු කිරීමේ පියවර අපි කරපු දේ තමයි අන්තිමට ලකුණු 5ක් හම්බෙන්නේ. සුළු කිරීමේ පියවර ලිව්වත් නැගත් අපේ අවසාන මේ උත්තරේට ලකුණු 5 හම්බෙනවා. එතකොට අපි කියලා තියෙන ප්‍රශ්නෙට අනුව y1 කියලා ගත්ත ප්‍රකාශනයේ විශාලයි හෝ සමානයි y2 කියන එක තමයි අපිට එන්නේ. අපි දැන් ඒකේ ප්‍රස්ථාරයේ ඒකට ගැලපෙන තාත්වික අගයන් හොයන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අපි ඇඳ y1 කියන වක්‍රය මේ අපි ඇඳ මාපාංක ප්‍රස්ථාරයේ වඩා විශාලයි හෝ සමාන අවස්ථාව. ඒ කියන්නේ මේ මාපාංක ප්‍රස්ථාරයට වඩා ඉහළින් තියෙන්න ඕනේ මේ වක්‍රය. ඒ වක්‍රය මාපාංක ප්‍රස්ථාරයට වඩා ඉහළින් තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී මේ ප්‍රස්ථාරයට වඩා මේ සෑම මෙතනින් ඉරක් ගහුවොත් සෑම x මෙහාට යන්න මෙහාට වැඩි උඩින් තමයි y1 තියෙන්නේ. ආයෙ මෙතන බැලුවොත් එහෙම නෑ. මේ මාපාංක ප්‍රස්ථාරේ තියෙන්නේ මේ සෑම x මෙතෙන්ට යනකම් සෑම x කියන මේ මාපාංක ප්‍රස්ථාරය තමයි උඩින් තියෙන්නේ. y1 තියෙන යටින් කියන්නේ මේ පරාසය අයිති වෙන්නේ නැහැ. අය මෙතෙන්ට ගියාට පස්සේ මේ තියෙන මාපාංක ප්‍රස්ථාරයක කොටස ඒක තියෙන්නේ මෙතනින් යාට කොහොම පහළ y1ට වඩා පහළ. y1 තමයි මේ y2ට වැඩිය ඉහළින් තියෙන්නේ. එතකොට අපි දන්නවා x ගේ මේ පැත්තට යන පරාසෙයි මෙන්න මේ දෙකේ ඉඳන් මේ පැත්තට යන පරාසෙයි තමයි මේ y1 විශාලයි හෝ සමානයි y2 වෙන්නේ. සමාන අවස්ථාව වෙන්නේ ඍණ 1 හෝ ධන 2 අවස්ථාව. එතකොට අපි උත්තර ලියන්න ඕනේ පරාස දෙකක්නේ. පරාස දෙකකට ගන්න ලියන්න ඕනේ ඍණ 1 හෝ ඍණ 1ට වැඩිය අඩු. එහෙම නැත්නම් x සමානයි 2 හෝ 2ට වැඩි කියන විසඳුමට ලියන්න ඕනේ. එතකොට ඒකට ලකුණු 5යි. මාපාංක ප්‍රස්ථාර අඳිනකොට ලකුණු 5යි 10ක් හම්බ වෙනවා. වර්ග ප්‍රස්ථාරය අඳිනකොට 5යි. සමාන අවස්ථාවේ ඡේදන ලක්ෂණයට 5යි. අවසාන පිළිතුරට 5යි. හරි. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ආගන් සටහනක සංකීර්ණ සංඛ්‍යා. ආගන් සටහනක ආගියුමන්ට් z ඍණ 2i සමානයි 5 බෙදීම 3 සපුරාලන z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන දක්ෂවල පතය වන එල්හි දල සටහනක් අනින්. ඊට පස්සේ p හා q යන ඉහත ආගන් සටහනෙහි මේ 2i හත් මුල 3 ධන 5i සංකීර්ණ සංඛ්‍යා දෙක නම් p
PQ දුර සොයා Q ලක්ෂයේ L මත පිහිටන බව පෙන්වන්න. ප්‍රශ්නේ දිහා බලලා තීරණය කරන්න ඕනේ අපි යන පියවර. ආගන් සටහනක අපිට දීලා තියෙනවා විස්තරය 5 බෙදීම 3යි. විස්තරයේ නියත කියන්නේ අපි දන්නවා ඒක ආගන් සටහනක නිරූපණය වෙන්නේ සරල රේඛාවක් ඔස්සේ. විස්තරයේ නියත අවස්ථාවේදී. එතකොට අපි මේ කියන සංකීර්ණ සංඛ්‍යාව සරල රේඛාවක් මගින් අදාළ දත්තවලට අනුව ලකුණු කරලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ කියනවා PQ කියන ලක්ෂ දෙක දීලා තිනවා 2i හාත් මුල 3 දන 5i කියන නිරූපණය වෙනවා කියලා PQ දුර හොයනවා. PQ දුර හොයලා Q ලක්ෂය L මත පිහිටන. කියන්නේ PQ දුර සොයනවා කියන්නේ PQ කියන දුර ලැබෙන සංකීර්ණ සංඛ්‍යාව අපිට සංකීර්ණ සංඛ්‍යාවක එකතුව අන්තරය ඒ අවස්ථාවලින් එක එක ප්‍රතිඵල ලැබෙනවානේ දුරක් ලැබෙනවනේ අපි ගන්න ඕනේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය. එතකොට ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය අරගත්තම ලැබෙන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක අගය. සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවකාකාරයෙන් ලියලා එන මාපාංක අගය PQ දුර කියන ප්‍රතිඵලයට සත්‍ය වෙනවා. ඒතකොට Q ලක්ෂයේ L මත පිහිටනවා කියන නම් ඒ කියන Q ලක්ෂයේ පිහිටන කෝණය ආගියුමන්ට් එක 5 බෙදීම 3ට සමාන වෙන්න ඕන. අපි දැන් බලමු මේ කියන ප්‍රස්ථාරය අනිමි Z ඍණ 2i. Z ඍණ 2i කියන්නේ අපි ගන්නකොට ප්‍රස්ථාරයක් අදිද්දී අපි බලන්නේ අපිට දීලා තියෙන Z කියන එක නාදින්නේ Z ඍණ 2i කියන ඍණ Z ගෙන් අඩු කරලා තියෙන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙන තැනින් තමයි පටන් ගන්න. කියන්නේ Z ඍණ 2i නේ. ඒතකොට මෙතන තියෙන සංකීර්ණ සංඛ්‍යාව තමයි 2i. y අක්ෂයෙන් නිරූපණය වෙන්නේ අතාත්වික අක්ෂය, තාත්වික අක්ෂය තමයි x අක්ෂය. එතකොට බිඳුවේ 2i කියන ලක්ෂය බිඳුවේ 2i කියන ලක්ෂයෙන් තමයි පටන් ගන්නෙ. එතන ඉඳන් ආගියුමන්ට් එක 5 බෙදීම 3 හින්දා එතන ඉඳන් තිරසට තාත්වික අක්ෂයට 5 බෙදීම 3ක් ආනතිව L කියන ප්‍රස්ථාරي සරල රේඛාව අඳිනවා. මොකද ආගියුමන්ට් එක නියතයි කියන්නේ අපිට එන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රස්ථාරයේ සරල රේඛාවක්. ඒතර මේ තියෙන බලන ප්‍රශ්නෙට උත්තරේ ලකුණු 5යි. ඊට පස්සේ කියනවා PQ කියන දෙක දීලා PQ දුර හොයන්න තියෙනවා. අපි දැන් PQ දුර හොයද්දී අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය. අන්තරයෙන් තමයි PQ P සිට Q ට තියෙන්නේ. එහෙනම් අපි අඩු කරන්න ඕනේ Q ගෙන් P කියන සංකීර්ණ සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. P ඉඳන් Q ට යනවා නම් දුර ZQ ගෙන් ZP අඩු කරන්න ඕනේ. එතකොට මේ එහෙම අඩු කරාම මූල 3 දන 3i කියන එක අපි ඉස්සෙල්ලා ද්‍රවකාකාරයකට ගෙනවා. මොකද ද්‍රවකාකාරයට ගෙනාම අපිට විස්තරය ගන්නත් ලේසි. මාපාංකයේ විශාලත්වය ගන්නත් ලේසි. ද්‍රවකාකාරයට ගෙනවා කියන්නේ Z මාපාංක cos θ දාන i sin θ ආකාරයන්නේ. එතකොට ද්‍රවකාකාරයට ගෙනෙන්නේ අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ දෙන්නාගෙන් අපිට cos sin cos කියන ඒවා ලියා ගන්න පුළුවන් තැනකට ගෙන්න. ඒතර මූල 3 බෙදීම 2 අපි දන්නවා 3 බෙදීම 2 දන්නවා. අන්න ඒ අවස්ථාව ඒ අපිට ලියන්න පුළුවන් මූල 3 බෙදීම 2යි. ආය 3 බෙදීම 2 ගන්න බැරි නිසා අපි 3ක් මූල 3ක් එළියට අරන් මෙන්න මේ විදිහට ද්‍රවකාකාරයට ගෙනවා. එතකොට අපි දන්නවා මේ උත්තරෙන් කියන්නේ PQ දුර. මොකද Z මාපාංක කියන්නේ අපි සලකපු ලක්ෂ දෙක අතර දුර. එතකොට මේ 5 බෙදීම 3 කියන්නේ ඒ P හෝ Q ලක්ෂ පිහිට තිරසට දරන ආනතිය. එතකොට අපිට කියන්න පුළුවන් PQ දුර කියන්නේ Z මාපාංක 2යි මූල 3යි. ආගියුමන්ට් එක Q ගේ මේ අපි අන්ද PQ කියන සංකීර්ණ සංඛ්‍යාව
PQ ලක්ෂ මගින් ඇඳෙන සංකීර්ණ සංඛ්‍යාවේ ආගියුමන්ට් එක 5 බෙදීම 3නේ. එතකොට ඒ කියන්නේ Q කියන ලක්ෂයේ L මත පිහිටන. මොකද ආගියුමන්ට් දෙක සමාන නම් ඒ දෙන්න එකම රේඛාව මත පිහිටනවා. බලන්න ලකුණු හම්බෙලා තියෙන්නේ අර අඳින එකට 5යි ද්‍රවකාකාරයට ගේනවට 5යි ආයේ පිළිතුරට 5යි PQ දුරට 5යි L මත පිහිටනවා කියන එකට 5යි. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද? ඉන්ෆිනිටි කියන වචනේ අකුරු වට වෙනස් ආකාර කීයකට පේලියක පිළියෙල කර හැක. එකම පේලියේ වෙනස් ආකාර ගාන අහනවා. මෙම පිළියෙල කිරීම කොපමණක මේ තියෙන්න පුළුවන් කීයක i අකුරු තුනම එක ළඟ තියෙනවද? i අකුරක් හා n අකුරු දෙක මුල් අකුරු තුන ලෙස තිබෙනවාද කියන බලමු ප්‍රශ්නේ. උත්තරේ ඉන්ෆිනිටි කියන එකේ අර එකම අකුර රිපීට් වෙලා තියෙනවනේ. එතකොට අපි ඒ වගේ ගණන් හදන විදිහක් තියෙනවා. එතකොට i අකුරු 3යි n 2යි f 1යි t 1යි y 1යි. එතකොට අපි මේ අකුරු 8ම දාගෙන පිළියෙල කිරීමක් කරනවා නම් ඒ පිළියෙල කිරීම ගණන හොයද්දී අපි ලියනවා ක්‍රමාරෝපිත 8 නෙමෙයි එක ಜಾති අකුරු තියෙනවා නම් ඒ එක ಜಾති අකුරු වලින් හැදෙන්න පුළුවන් අවස්ථා ගන්න අපි බෙදනවා. ඒකට ක්‍රමාරෝපිත 8 බෙදීම i අකුරු 3ක් තියෙන නිසා ක්‍රමාරෝපිත 3ෙන් බෙදනවා. n අකුරු 2ක් තියෙන නිසා ක්‍රමාරෝපිත 2කින් බෙදනවා. එතකොට උත්තරේ වෙන්නේ 8 7 5 ක්‍රමාරෝපිත 3ට 2ට කියන ඒවා කැපිලා ක්‍රමාරෝපිත 3 කියන එක කැපිලා තියෙනවා. 3 2 1 කියන එක කැපිලා 2 කියන්නේ දෙවරක් එකනේ. එකෙන් උත්තරේ 3360යි කියලා එනවා. ඒ අර්ථ දැක්වීම ලියලා ලකුණු 5යි පිළිතුරට ලකුණු 5යි. ඊට පස්සේ පළවෙනි කොටස i අකුරු 3ම එක ළඟ තියෙනවා. ඒ කියන්නේ අපි ගන්නවා මේකේ අකුරු 8ක් තියෙනවානේ. i අකුරු 3ම අපි එක ඒකකයක් කියලා ගන්නවා. දැන් ඒකක කීයක් තියෙනවද? අකුරු i අකුරු 3 එකක්. n අකුර 1යි, f අකුර 1යි, t 1යි, y 1යි. ඔක්කොම අකුරු මේ තුනම එකක්නේ. මෙතන එකතු 1යි 2යි 3යි මේ 2යි 5යි. මෙතන තුනම එකක් නිසා 6යි. ඒතර මුළු අවස්ථා ගණන 6යි. ඒ අවස්ථා වලින් i අකුරු 3 කියන එක අපි ගත්තනේ. දැන් n අකුරු 2 තමයි වැඩිපුර තියෙන්නේ. ඒ නිසා ඒකෙන් බෙදෙනවා. ඒතර පිළිතුර 377ට ලකුණු 5යි. දෙවෙනි එක හරියටම i අකුරක් හා n අකුරු දෙකම මුල් අකුරු 3 ලෙස තියෙනවා. i එක අකුරකුයි i අකුරු 3ක් තියෙනවා. ඒ තුනේ එකකුයි n අකුරු 2යි තියෙන. මේ දෙකම මුල් අකුරු 3 ලෙස තියෙන ආකාර ගන්න. එතකොට මේ විදිහට i අකුරකුයි n අකුරු 2යි එළියට ගත්තම ඉතුරු වෙන්නේ i අකුරු 2යි මේ අකුරු එක ගාන ඉතුරු වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මේ අකුරු 3 ඉස්සරහට අරගෙන ලියන්න පුළුවන් ආකාර 3යි තියෙන්නේ. n අකුරු 2යි i අකුරයි. n i අකුරයි n අකුරු 2. බලන්න ඊට වැඩි වෙනස් අවස්ථා තියෙනවද කියලා? නෑ. මේ අවස්ථා තුන විතරයි ඒ තුනට n අකුරු 2යි i අකුරකුයි ගත්තම ලියන්න පුළුවන් අවස්ථා. එතකොට මේ අවස්ථා තුන ගුණ වෙන්න ඕනි මෙන්න මේ අකුරු වලින් සෑදෙන අවස්ථා ගන්න. ඒතර පිළිතුර වෙන්නේ දැන් මෙතන 1 2 3 4යි 5යි. එතකොට අකුරු 5ක් පිළියෙල වෙනවා දෙකක් එක જાතියෙන් තියෙනවා. ඒ නිසා ක්‍රමානුකූල 5 බෙදීම 2 වැඩි කරන්න ඕනේ. එහෙම අවස්ථා 3ක් පුළුවන් අපිට. අර i අකුරක් හා n අකුරු 2 මුලට ගන්න අවස්ථා 3යි. ඒකට පිළිතුර අර්ථ දැක්වීමට 5යි පිළිතුරට 5යි. ලකුණු 25 ඒ ප්‍රශ්නෙට එහෙම. ඊළඟ ප්‍රශ්න 5 වෙනි ප්‍රශ්නේ. ඇල්ෆා බිඳුවත් 5 බෙදීම දෙකත් අතර ලිමිට්ස් x a කරා x ගණයේ ඍණ ඇල්ෆා ගණයේ බෙදීම tan x ඍණ tan ඇල්ෆා සමානයි 3i ඇල්ෆා වර්ග cos වැඩි කිරීම cos වර්ග ඇල්ෆා බව පෙන්වන්න. අපිට මේම අපි කෙලින්ම ආදේශ කරලා බලමු. මෙතනට තියන් ආදේශ කරලා බලනවා අපි ඉස්සෙල්ලම ලිමිට්ස් වල ඒකෙන් අර්ථ විරහිත අවස්ථාවක් එනවාද කියලා. බලන්න x a කරා යද්දි a ගණයේ ඍණ a ගණය බිඳුව. මෙතන එතකොට tan x ඇල්ෆා කරා යද්දි
x ඇල්ෆා කරා යද්දී tan ඇල්ෆා ඍණ tan ඇල්ෆා බිඳුව විදින් බිඳුව අර්ථ විරහිතයි. ඒ නිසා අපි අර්ථ විරහිත නැති අවස්ථාවකට ගේන්න ඕනේ. එතකොට පළවෙනි පියවර විදිහට අර්ථ විරහිත නැති අවස්ථාවකට ගෙන අපි දන්න ස්ටෙප් එකකට ගේනවා. ඒ කියන්නේ අපිට මේක දැක්කම පේන්න ඕනේ sin x ඍණ ඇල්ෆා බෙදීම x ඍණ ඇල්ෆා ආකාරයකට ගේන්න පුළුවන් වගේ එකක් හිතාගෙන අපි ටාගට් කරගෙන යනවා. බලමු. x ඍණ ඇල්ෆා වතාවක් අපිට ඕන x ඍණ ඇල්ෆානේ. එතකොට x ඍණ ඇල්ෆා ලිමිට අරන් ගණන් දෙකක අතරේ ඇතුළට එනවා x වර්ග ධන ඇල්ෆා x ධන ඇල්ෆා වර්ග. tan තියෙනවා අපි කොහොමත් sin cos ආකාරයකට එකපාර උත්තරේ නැත්තම් ගේනවනේ. sin වලින් cos අන්නම පළවෙනි පියවරට ලකුණු පහයි. ඊළඟට හරය සමාන කළාම ඒ හරය උඩට ගිහින් තියෙන්නේ cos x cos alpha කියන එක උඩට ඇවිල්ලා මේ පද cos alpha ගෙන් මෙයා cos x ගෙන් මෙයා වැඩි කරලා තියෙනවා. ඊළඟ පියවරේ අපි මෙයාව කඩලා ගන්නවා. මේ sin x ඍණ alpha නේ sin a ඍණ b ආකාරයේ sin a cos b ඍණ cos a sin b. එතකොට sin x ඍණ alpha ආකාරයකට උන්න අපිට ගේන්න පුළුවන් වුණා. උඩ තියෙනවා x ඍණ alpha. දැන් අපිට අපේ අරමුණ පේන මානෙට හැවිත්. ඊට පස්සේ cos x cos alpha ඉතුරු x වර්ග ධන alpha x ධන alpha වර්ග කියන පදයට ඒකේ ලකුණු 10ක් හම්බ වෙනවා. මොකද මේ අපි කඩාගත්ත sin වල කොටසටයි ඉතුරු කොටසටයි. ඊට පස්සේ අවසානට අපි දැන් මේක ලිමිට්ස් කරා යද්දි මෙතන එක යට sin x ඍණ alpha බෙදීම x ඍණ alpha නේ. ඒ කියන උත්තරය ඒතකොට ලිමිට්ස් x a කරා යනවා කියන්නේ x ඍණ alpha බිඳු කරා යනවා. ඒ නිසා උත්තරේ එතන 1යි. එතකොට ඊළඟට එන්නේ x alpha කරා යද්දී cos x නෙමෙයි cos alpha එතන alpha වර්ග ධන alpha වර්ග ධන alpha වර්ග කියන්නේ 3යි alpha වර්ග. අවසාන උත්තරේ 3යි alpha වර්ග cos වර්ග alpha කියලා උත්තරේ එනවා. ලකුණු 25 මේ විදිහට පිටලා ඒ ප්‍රශ්නෙට හම්බ වෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ 6 කියනවා බිඳුවට වැඩිය AB කියන A බිඳුවට වැඩිය A විශාලයි ඊට වැඩිය B විශාලයි කියලා ගන්න. D sin inverse B ඍණ A බෙදීම B ගේ මූලය වතාවක් cos x dx ගෙන් අවකලනය x විසින් මේ කියන ප්‍රකාශනය අවකලනය කරාම මෙන්න මේ B ඍණ A වල මූලය sin x බෙදීම A cos වර්ග x ධන B sin වර්ග x ගේ සම්පූර්ණ මූලය බව පෙන්වන්න. ඒ නයින් අනුකලනයක් තියලා තියෙන sin x a cos වර්ග x ධන b sin වර්ග x ගේ වර්ගමූලයේ x විශේෂ අනුකලනය කරන්න. බලන්න අපිට සාමාන්‍යයෙන් කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ මේක කෙලින්ම ගන්න පුළුවන් නේද? sin x තියෙනවා මේ යට හරය ඒ විදිහටම. අපි එන ඉස්සෙල්ලා මේක කැල කරලා බලමු. sin inverse එක අවකලනය කියන්නේ එක යට එක ඍණ x වර්ගය වර්ගමූලය. sin inverse x තිබ්බොත් එක යට එක ඍණ x වර්ගයේ වර්ගමූලය. අපි ඉස්සෙල්ලාම පේන්න තියෙන ලොකු එක ප්‍රකාශනය අවකලනය කරනවා. ඊට පස්සේ කොටස් ඇතුළට ටිකින් ටික අවකලනය කරලා යන්නේ. එතකොට මෙතන sin inverse එක නම් එක යට එක ඍණ x වෙනුවට දැන් තියෙන්නේ මෙතන මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය. එයාගේ වර්ගය කියන්නේ මේ වර්ගමූලය අයින් වෙනවා මෙයා වර්ග වෙනවා ඒ සම්පූර්ණ එකේ වර්ගමූලය. එක යට එක ඍණ x වර්ගයේ වර්ගමූලය ආකාරයට තමයි මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. ඊට පස්සේ වැඩි කරන්න ඕනි මේ ඇතුලේ කොටස වෙනම අවකලනය වෙනවා. ඒව ගුණ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට මේක නියතයන්නේ. නියතය වතාවක් x ගේ ශ්‍රිතයක්. ඒතකොට නියතය එළියට ගන්නවා cos x ගේ අවකලනය ඍණ sin x. ඒ කියන මේ sin inverse කියන කොටසට 5යි. ඊ ඇතුලේ කොටස වෙනම අවකලනය කරනවට 5යි ලකුණු 10ක්. ඊට පස්සේ ඊළඟ පියවර සුළු කිරීම බලන්න හරයක් ගන්නවා b ඍණ b cos වර්ග x ධන a cos වර්ග x සුළු කිරීමක් තියෙන්නේ. එතකොට උඩට එනවා මෙතන ඍණ ලකුණු ඉස්සරහට ඇවිල්ලා sin x එනවා. මෙතන මූල b කියන එකනේ මෙතනින් උඩට එන්නේ. මෙතන හරය මූල b තියෙනවානේ. මේක පාර පියවරලිය තියෙන හරය මූල b උඩට යනකොට මේ මූල bත් එක්ක ඒක කැපෙනවා. ඒක නැතුව මේක පාර ලියලා තියෙන සුළු කිරීම. ඊට පස්සේ ඒක සුළු කරාම එන්නේ
බීරිනේ sin x මෙන්න ගුණලා හරය අපිට දැන් උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න අපි බව පෙන්නවා. දැන් ලකුණු 15. ඊට පස්සේ කියන n9 කියන්නේ මේ ආපු එකෙන් මෙයාව ගන්න. ආපු අපි දන්නවා අවකලනය කියන එකේ රිවර්ස් එක අනුකලනය. ඒකට අවකලනයෙන් එනවන උත්තරයක් ඒ එන උත්තරේ අනුකලනය කරාම අපි අවකලනය කරපු ශ්‍රිතය එන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට ආපු උත්තරේ මේකනේ. අවකලනයෙන් ලැබෙන උත්තරේ මේක. ඒ උත්තරේ අනුකලනය කරොත් ලැබෙන්නේ අවකලනය කරපු ශ්‍රිතය. එහෙනම් කියන්නේ මෙයාව අනුකලනය කරොත් අපිට ලැබෙන්නේ අවකලනය කරපු ශ්‍රිතය. sin inverse බීරිනේ බෙදීම b වල මූලය වතාවක් cos x ධන c කියන එක අනිවාර්යෙන් ගන්න ඕනේ. අනුකලනයේදී නියතයක් අපිට ලැබෙන නිසා. එතකොට අපි අහන්නේ මොකද්ද බලන්න. අහන්නේ sin x යට මේ හරයමයි. හැබැයි අපිට මේ ඍණ ලකුණයි බීරිනේ වල වර්ගමූලයයි වැඩි. අපි දන්නවා ඒක නියතයක්. නියතාගයක්නේ. බීරිනේ කියන ධන අගයක් බීට වැඩි කුඩයි කියන්නේ මේ වර්ගමූලය තාත්විකයි. ඒ ඍණ ලකුණයි මේකයි අපිට වැඩි. අපි ඒ දෙන්න නියතයක් නිසා දෙපැත්තෙන්ම අයින් කරගන්න බලනවා. මේ පැත්තෙන් අයින් කරගන්න. ඒ පැත්තෙන් අයින් කරගන්නවා කියන්නේ නියතයක් නිසා නියකම බෙදලා දාන්න පුළුවන්. ඍණ ලකුණ එහා පැත්තට ගෙනියනවා. මේක එකට වෙලා එනවා. c කියන නියතයක්. එතකොට අපි දන්නවා අපිට අර කෙලින්ම මේ උත්තරේ ඍණ ලකුණයි නියතය අයින් කරගන්නවා ලැබෙනවා. එතකොට ලකුණු 25 මේ 6 වෙනි ප්‍රශ්නෙට ඔය විදිහට ලැබෙනවා. ඊළඟට යමු 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද? c වක්‍රය. θ කියන එක 0.90 අතර x සමානයි 3 cos θ ධන ඍණ cos ඝනය θ y සමානයි 3 sin θ ඍණ sin ඝනය θ වලින් පරාමිතිකව නිරූපණය. මේ xy කියන වක්‍රයේ ලක්ෂ දෙක එකම පරාමිතින් දීලා තියෙනවා. θ කියන පරාමිතිය. අපෙන් අහන්නේ dy/dx ඍණ cot ඝනය θ බව පෙන්නන්න. දීලා තියෙන්නේ නම් x θ වලින් y θ වලින්. අවුලක් නැහැ එකම පරාමිතිය නිසා අපිට දාම නීතිය යොදන්න පුළුවන්. අහන්නේ dy/dx. ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය ඍණ එක විදිහට c වක්‍රය මත වූ p ලක්ෂ්‍ය කණ්ඩායමක් සොයන්න. අපි බලමු. එතකොට අපි දීලා තියෙන ප්‍රකාශන දෙක ගත්තාම මේ ඔක්කොම xy කියන කණ්ඩාංකය θ වලින් දීලා තියෙනවා. අපි එකපාර dy/dx හොයන්න බෑනේ. අපි දාම නීතියේ දාන්න පුළුවන්. ඒ නිසා අපි දීලා තියෙන විෂය ඇසුරින් ඒක හැම දෙකම අවකලනය කරගෙන ඉන්නවා. එතකොට dx යට d θ විචල්්‍ය θ මෙතන. එතකොට එයාගේ අවකලනය cos ගේ අවකලනය ඍණ sin θ. එතකොට 3 කියන්නේ නියතයක්. ඍණ 3යි sin θ. i cos θ ගේ අවකලනය ඍණ එන්නේ නිසා තමයි මෙතන දාන වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලම බලමු cos ඝනය θ ගේ අවකලනය කියන්නේ 3 වතාවක් මෙයාගේ එක බලයක් අඩු වෙනවා. එන්නේ n ඍණ එක ආකාරයේ 3 වතාවක් cos වර්ග θ. ඊට පස්සේ වෙන්නේ cos θ ගේ අවකලනය. cos θ ගේ අවකලනය කියන්නේ ඍණ sin θ. එතකොට ඍණ ලකුණ මෙතෙන්ට වෙලා දාන වෙලා sin θ මෙතන. ඒ කොටසට ලකුණු 5. ඊට පස්සේ මේකත් ඒ වගේමයි. θ විචලනය නිසා dy/dθ. එතකොට 3 වතාවක් 3 කියන නීතිය වතාවක් මෙයාගේ අවකලනය sin θ ගේ cos θ. sin ඝනය θ අවකලනය කරොත් එන්නේ n ඍණ එක ආකාරයකක්. එතකොට 3 ඉස්සරහට එනවා sin වර්ග θ එක බලයක් අඩු වෙනවා. sin θ ගේ අවකලනය cos θ. ඍණ cos θ නෙවෙයි cos θ නිසා මෙතන ඍණ ලකුණ වෙනසක් වෙන්නේ නැහැ. එතෙන්ට ලකුණු 5. අපිට උත්තරේට අහන්නේ dy/dx. dy/dx කියන්නේ කොහොමද? අපි යන්නේ දාම නීතියට. එතකොට dy/dθ බෙදන්න ඕනේ dx/dθ ගෙන්. එතකොට අපිට dy/dx එනවා. ඒ කියන්නේ අපි ගත්ත උත්තර දෙක බෙදීමක් සිදු කරන්න තියෙන්නේ. 3 කැපුණා ඍණ ලකුණක් ඉතුරු වෙනවා. එක ඍණ sin වර්ග θ කියන්නේ cos වර්ග θ නේ. එතකොට උත්තරේ උඩ එනවා cos ඝනය θ. එක ඍණ cos වර්ග θ කියන්නේ sin වර්ග θ. sin වර්ග ත්‍රිකෝණමිතිය. එතකොට cos ඝනය θ sin ඝනය θ ඍණ ලකුණ ඉස්සරහට වෙලා ඍණ cot ඝනය θ කියලා අපි මේ බව පෙන්වීමේ උත්තරේ එනවා. ඊළඟට කියනවා c වක්‍රයේ ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය ඍණ එකයි.
අපිට ඕනම වක්‍රයක xy කියලා ඛණ්ඩාංකයක් දුන්නොත් ඒකෙන් අපි dy by dx හොයාගන්නවා කියන එකේ තේරුම ඒ x, y කියන ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගන්නවා කියන එක. x, y කියන ලක්ෂයේදී c කියන වක්‍රයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය තමා dy by dx කියන්නේ. dy by dx කියන්නේ අනුක්‍රමණයනේ. ඒ අනුක්‍රමණය කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට මෙතන අපි හොයාගත්ත dy by dx එයාලා කියනවා ස්පර්ශ රේඛා අනුක්‍රමණය ඍණ 1 කියලා. ඒ කියන්නේ dy by dx ඍණ 1යි. ඒතකොට කොට් ගණයේ θ ඍණ 1යි. ඒතකොට කොට් ගණයේ θ ඍණ කොට් ගණයේ θ ඍණ 1යි. ඒතකොට කොට් ගණයේ θ 1යි. කොට් ගණයේ θ 1 කියන්නේ කොට් θ 1 වෙන්න ඕනේ. ඍණ 1 නෙමෙයි ඍණ 1 ගණයේ ඍණ 1යි. මෙතන තියෙන්නේ ධන 1 උත්තරේ එන්න නම් කොට් θ 1යි. කොට් θ 1යි කියන්නේ අපි දන්නවා θ සමාන 5/4යි කියන උත්තරේ. ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණයේ ඍණ 1 වන පරිදි C වක්‍රය මත වූ P ලක්ෂයේ ඛණ්ඩාංකය. එතකොට මං කියවනේ x, y නම් dy by dx. එතකොට dy by dx ඍණ 1 කියන්නේ 5/4දී. එතකොට x, y කියන්නේ x, y කියන්නේ x වෙනුවට x කියන්නේ 3යි cos θ ඍණ cos ගණයේ θනේ. මේ θ වෙනුවට අපි දන්නවා දැන් θ කියන්නේ 5/4 කියලා. 5/4 ආදේශ කරනවා. එතකොට උත්තරේ එනවා cos 5/4 කියන්නේ එකට මූල 2යි. 3 මූල 2 ඍණ cos ගණයේ θ කියන්නේ x, y cos ගණයේ θ කියන්නේ එතකොට 5 ඍණ cos 5/4 ගණය. ඒ කියන්නේ එකට මූල 2 3වෙනි බලය. එතකොට එන්නේ ඍණ 1ට 2යි මූල 2. මේ පැත්තට ආදේශ කරාම sin cos වල අංශක 45 වෙනසක් නැහැනේ. ඒ නිසා ඒ උත්තරේම අපිට ලැබෙන්නේ සුළු කරන්නේ නැතුවත් ගන්න පුළුවන් සුළු කළාත් ගන්න පුළුවන්. එතකොට උත්තරේ කියන්නේ 5/2 මූල 2, 5/2 මූල 2. තේරුණාද? ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි dy by dx කියන්නේ. බැරි වෙලාවකට අභිලම්බය අනුක්‍රමණය හොත් අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි කියන එකට අපිට යන්න වෙනවා. මේක මෙහෙම ලකුණු 5 වෙදිලා හම්බෙන විදිය තියෙනවා. හරි. අපි බලමු ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද? 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ L1 හා L2 කියන්නේ පිළිවෙලින් 3x ඍණ 4y සමානයි 2 හා 4x ඍණ 3y සමානයි 1 කියන සරල රේඛාලු L1 L2. පළවෙනි ප්‍රශ්නේ L1 හා L2 අතර කෝණ සමච්ඡේදකයන්ගේ සමීකරණය. මේවා සරල රේඛාව තියරි වලින්මයි අහලා තියෙන්නේ. L1 L2 අතර කෝණ සමච්ඡේදක වල සුළු කෝණ සමච්ඡේදකේ සමීකරණය. කෝණ සමච්ඡේදක දෙකක් තියෙනවනේ. සුළු කෝණ සමච්ඡේදකේ මහා කෝණ සමච්ඡේදක. අපිට ඉස්සෙල්ලම කියනවා මේ දෙකේම සමීකරණ හොයලා ඒ දෙක අතරින් සුළු කෝණ සමච්ඡේදකේ හොයන්න. අපි බලමු සමච්ඡේදක L1 L2 කියන රේඛා දෙකක සමච්ඡේදක වල සමීකරණ ගන්න අපි දන්න සූත්‍රයක් තියෙනවා. ඒ රේඛා දෙක a1x ධන b1y ධන c1 කියලා රේඛා දුන්නොත් ආයි තව රේඛාවක් a2x b2y c2 සමානයි බිංදු කියලා රේඛා දෙකක් දුන්නොත් අර්ථ දැක්වීම මම කියන්නම්. a1x ධන b1y ධන c1 බෙදීම a1 වර්ග ධන b1 වර්ගයේ වර්ගමූලය සමාන වෙනවා ධන හෝ ඍණ a2x ධන b2y ධන c2 බෙදීම a2 වර්ග ධන b2 වර්ගයේ වර්ගමූලය. ඒකනේ අපි දන්න අර්ථ දැක්වීම. ඒකට මෙයාලා කෙලින්ම ආදේශ කරලා තියෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ ඉතින් සමීකරණ දෙක බිඳුවට සමාන කිරීමෙන් පසු ලැබෙන සමීකරණ දෙක ගන්නවා. එතකොට මෙයාගෙන් එන්නේ 3x ඍණ 4y ඍණ 2. ඒක බෙදන්න ඕනේ x ගේ සංගුණකයේ වර්ගයත් y ගේ සංගුණකයේ වර්ගයත් එකතුවේ වර්ගමූල. එතකොට 3 වර්ගය 9යි 16යි 25 වර්ගමූලය 5යි. සමාන වෙනවා ධන හෝ ඍණ. මොකද සමච්ඡේදක දෙකක් කියන අනිවාර්යයෙන්ම උත්තර දෙකක් ඉන්න අවස්ථාවක් තියෙනවා. ධන හෝ ඍණ මෙයාගේ බිඳුවට සමාන කරාම එන සූත්‍රය වෙන්නේ 3 4x ඍණ 3y ඍණ 1. බෙදන්න ඕනේ 4 වර්ගය ඍණ 3 වර්ගය
එකතු කරලා වර්ගමූල. එතකොට එන උත්තරේ 5. දැන් හොරින අවස්ථා දෙක මේ තියෙන අර්ථ දැක්වීමෙන් ගත්ත එක දෙන්ට ලකුණු 5යි. ඊට පස්සේ ධන අවස්ථාවට මේ 5ට 5 කැපිලා ධන අවස්ථාවට මේ දෙන්න සුළු කරනවා. එතකොට ලැබෙන පිළිතුර මේක. ඍණ අවස්ථාව මෙයා ඍණ වලින් වැඩි වෙලා සුළු වෙනවා. එතකොට ලැබෙන පිළිතුර මේක. ඒ සමච්ඡේදක දෙකේ සමීකරණයට ලකුණු 5යි. ඊට පස්සේ අපින් අහනවා මේ පළවෙනි කොටසට ලකුණු 10 හම්බෙලා තියෙනවා. L1 L2 කියන සරල රේඛාවල සුළු කෝණ සමච්ඡේද. සුළු කෝණ සමච්ඡේදකය ගන්න නම් අපි ඉස්සෙල්ලම අපිට ලැබුණු කෝණ සමච්ඡේදක දෙකෙන් එකක් ගන්නවා. ඒ එකකුයි අපි ගත්ත L1 L2 කියන සමීකරණ දෙක එකකුයි අරගෙන L1 කියන සමීකරණයයි මේ හම්බෙච්ච කෝණ සමච්ඡේදකයකුයි අරගෙන ඒ දෙන්න අතර සුළු කෝණයක් ගන්නවා ඇල්ෆා කියලා. එතකොට අපි දන්නවා tan alpha සමානයි m1 ධන m2 බෙදීම 1 ඍණ m1 වතාවක් m2 කියන සම්පූර්ණ එකේ මාපාංකය කියන අර්ථ දැක්වීම අපි දන්නවා. එතකොට ඒ අර්ථ දැක්වීමට ආදේශ කිරීමක් මෙතන තියෙනවා. රේඛා දෙකක් අතර සුළු කෝණය. tan alpha සමානයි m1 කියන්නේ මෙයාගේ අනුක්‍රමණය 3 බෙදීම 4 ධන මෙයාගේ අනුක්‍රමණය 1 බෙදීම 1 ඍණ මේ දෙන්නයි ගුණිතය කියන්නේ මෙයාගේ 3 කියන්නේ 3 බෙදීම 4. මෙයාගේ සම්පූර්ණ එකේ මාපාංකය තමයි අපි සලකන්නේ. එතකොට උත්තරේට එනවා මෙයා සුළු කරාම 7යි කියලා. මෙයාගේ මාපාංකගේ 7යි කියලා එනවා. 7 කියන එක්කෙනා අපිට tan alpha එකට වැඩි නම් අපි ඒ සලකපු මේ දෙන්නගෙන් සලකපු කෝණ සමච්ඡේදකේ වෙන්නේ මහා කෝණ සමච්ඡේදය. අපි සලකපු එක මහා කෝණ සමච්ඡේදකය වෙනවා tan alpha එකට වැඩි. එතකොට මෙයා මහා කෝණ සමච්ඡේදකේ න අනිත් එක්කෙනා සුළු කෝණ සමච්ඡේදකය වෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නේ සුළු කෝණ සමච්ඡේදය. ඒ නිසා අපි කියනවා 7x ඍණ 7y ඍණ 3 සමානයි බිංදුව කියන්නේ L1 හා L2 අතර සුළු කෝණ සමච්ඡේදකය වේ කියන පිළිතුර. බලන්න එතකොට ලකුණු 25 ලැබිලා තියෙන විදිහ. හරි. ඊළඟට 9 වෙනි ප්‍රශ්න. බලන්න 9 වෙනි ප්‍රශ්නේ මොකද්ද? S කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 4 සමානයි බිංදුව මගින් ලබා දෙන වෘත්තයක්ලු. L කියන්නේ y සමාන x ධන 1කින් ලබා දෙන සරල රේඛ. ඉතින් අපි අහනවා S හා L හි ඡේදන ලක්ෂ්‍ය හරහා යන්නා වූ S වෘත්තයේ ප්‍රලම්බ ඡේදනය කරන්නා වූ වෘත්තයේ සමීකරණ. වෘත්තයක් හා සරල රේඛාවක් ඔස්සේ ඡේදනය වන ලක්ෂ්‍ය ඔස්සේ යන පතේ අපි දන්නවා වෘත්තයක් ලැබෙන්නේ. වෘත්තයකුයි සරල රේඛාවකුයි ඡේදනය වීමෙන් සෑදෙන පතේ වෘත්තයක්. අපෙන් අහන ඒ වෘත්තයයි SL ඡේදන ලක්ෂ්‍ය හරහා යන වෘත්තයයි ස්ව ප්‍රලම්බ ඡේදනය කරන වූ වෘත්තයේ සමීකරණය සොයන්න. ඒ කියන්නේ මේ අපි හොයන්න යන වෘත්තය මෙයාගේ ඡේදන ලක්ෂ්‍ය ඔස්සේ යනවා. S වෘත්තය ප්‍රලම්බව ඡේදනය කරනවා. මේ කන්ඩිෂන් දෙකම තෘප්ත වෙන වෘත්තය තමයි සමීකරණය තමයි අපි හොයන්නේ. එතකොට අපි අන්නවා අවශ්‍ය සමීකරණය. අපි දන්නවා SL කියන වෘත්තයක සරල රේඛාවක වුණ වෘත්තයේ ආකාරය එන්නේ S ධන ලැම්ඩා u සමානයි බිංදුව ආකාරනේ. එතකොට අපි ඒක කෙලින්ම ආදේශ කිරීමක් මෙතන තියෙන්නේ. ලැම්ඩා කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. S කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 4 S ධන ලැම්ඩා L. මෙතන ලැම්ඩා L කියන්නේ L සමානයි බිංදුව අවස්ථාව ගන්නේ. y ඍණ x ඍණ 1 සමානයි බිංදුව ආකාරයක් වෙන්නේ. අපි හොයන්න යන වෘත්තය. අපි ලැම්ඩා තමයි අපි දන්නේ නැත්තේ කියන්නේ මේ වෘත්තය සම්පූර්ණ කරගන්න. ලැම්ඩා හොයාගන්න යුතුම අපේ ගේම් එක. ඒක ප්‍රසාරණය කරාම මේ ආකාරයට ලැබෙනවා. ඊට පස්සේ අපිට තව හින්ට් එකක් තියෙනවා S වෘත්තයයි මේ අපි ගත්ත වෘත්තයයි ප්‍රලම්බ ඡේදනයක් වෙනවා. එතකොට අපි එයාලගේ GCF අඳුරගන්න ඉපැයි ප්‍රලම්බ ඡේදන සමීකරණයට දාන්න යද්දි. එතකොට අපි ගන්නවා ඉස්සෙල්ලාම S වෘත්තය. S වෘත්තයේ GCF කියද්දී මෙතන x ගේ තනි බල නැති හින්දා g බිංදුවයි y ගේ තනි බල නැති හින්දා f බිංදුවයි
C කියන්නේ මෙයා බිඳුවට සමාන කරාම මේ පැත්තට නියතේ C ඍණ 4. මෙයාගෙන් ගත්තොත් G dash කියලා අපි මෙයා S dash කියලා ගත්තොත් G dash වෙන්නේ 2gx නේ ධන 2gx නේ පොදු ආකාරයේ x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුනේ පොදු ආකාරය අනුව g dash වෙන්නේ එතකොට ඍණ ලැම්ඩා බෙදීම 2 f dash වෙන්නේ y ගේ සංගුණකයේ ධන ලැම්ඩා බෙදීම 2 මොකද මෙතන 2fy නේ තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙම එතකොට c dash වෙන්නේ නියතය කියන්නේ ඍණ ලැම්ඩා ඍණ 4 එතකොට අපි දන්නවා වෘත්ත දෙකක් ප්‍රලම්බව ඡේදනය වෙනවා නම් ඒ වෘත්ත දෙක G dash ධන 2f f dash සමානයි c ධන c dash වෙන්න ඕන. ප්‍රලම්බ ඡේදනයකින් අපි දන්න සමීකරණය මේක. තියරි. එතකොට අපිට උත්තරයක් එයි මේ කියන ඒවා ආදේශ කළාම බිඳුව සමානයි ඍණ ලැම්ඩා ඍණ 8 කියන මේකට මේ තියෙන ඒවා ආදේශ කරාම ඒ උත්තරේ එන්නේ. මෙතන ඍණ ලැම්ඩා ඍණ 4 සමානයි. එතකොට ලැම්ඩාට උත්තරයක් එනවා ඍණ 8යි කියලා. දැන් හරිද? අපි හොයන්න මේ සමීකරණේ නේ. මේ වෘත්තයේ සමීකරණය අපි දන්නේ නැත්තේ ලැම්ඩා විතරයි. ඔන්න ලැම්ඩා අපි හොයාගත්තා. අපිට දීලා තියෙන හින්ට් එකේ. එතකොට ඍණ 8යි හොයාගත්තා. මෙතෙන්ට ගිහින් ආදේශ කරපුවම x වර්ග ධන y වර්ග ධන 8x ඍණ 8y ධන 4 මෙතන ඍණ 8 ධන 4 වෙනවා ධන 4යි ඍණ 4යි ධන 8 වෙනවා ධන 8යි ඍණ 4යි ධන 4 සමාන බිඳු කියන සමීකරණය. ඔන්න තමයි ලකුණු බෙදීම 25 හම්බෙන්නේ මේ ප්‍රශ්නෙට. අපි බලමු අන්තිම ප්‍රශ්න 10 වෙනි ප්‍රශ්නේ. θ කියන්නේ ඍණ 5 ධන 5 අතර cos θ බෙදීම 2 ධන sin θ බෙදීම 2 වර්ගය සමානයි 1 ධන sin θ බව පෙන්වන්න. එනයින් cos 5 බෙදීම 12 ධන sin 5 බෙදීම 12 සමානයි මූල 3 බෙදීම 2 බව පෙන්වනවා. cos 5 බෙදීම 12 ඍණ sin 5 බෙදීම 12යි අගෙස sin 5 බෙදීම 12 මේක බව අපෝහණය කරන්න බලමු. අපිට ඉස්සෙල්ලා තියෙන්නේ මෙන්න මේ සමීකරණය මෙයාට සමාන බව පෙන්නන. අපි සුළු කරගෙන යමු. මෙතන තියෙන භාග සූත්‍ර අපිට ඕනේ තනි θ කියන සූත්‍රයකට ගෙන්න. θ බෙදීම 2 θට ගේන්න ඕනේ. අපි ඉතින් දීලා තියෙන විදිහට එකපාර සුළු කරගෙන යනවා. ත්‍රිකෝණමිතිය ගණන් සුළු කරලා බලන්න ඕනේ කොහොමද එන්නේ කියලා. ටාගට් එකක් තියාගෙන යන්න. එතකොට මෙයාගේ පළවෙනි පදය මෙයා කියලා අරන් තියෙන්නේ sin වර්ග θ ධන දෙවරක් මුල් පද දෙවතාවක් අග පදය ධන cos වර්ග θ. අපි දන්නවා sin වර්ග θයි cos වර්ග θ එකතු කියන්නේ 1යිනේ. එතකොට මෙතනට 1 ඇවිත් තියෙනවා 2යි sin θ cos θ බෙදීම 2 කියන්නේ sin θ. sin θ කියන එක භාග සූත්‍රය ඇතුළේ ලිව්වොත් මෙහෙම. එතකොට මෙයා වෙනුවට මෙයාගේ හදමු. අපිට නිකම්ම උත්තරේ ඇවිල්ලා. අපි දැන් ඒක බව පෙන්නුවට එතනට ලකුණු 5යි. ඊට පස්සේ අපි කියනවා අපෙන් අහන්නේ මෙහෙම වර්ගයක් දීලා අපෙන් යුණට අහනවා sin මෙන්න මෙහෙම cos 5 බෙදීම 12යි sin 5 බෙදීම 12යි. අපි මෙයා දිහා බලලා මෙයාව ඒ ආකාරයට සකස් කරගන්න පුළුවන්. 5 බෙදීම 12 ඉඳලා θ කියන තැනට 5 බෙදීම 6 තිබ්බනම් හරි. මෙතනට 5 බෙදීම 6 දැම්මම මෙතෙන්ට එන්නේ 5 බෙදීම 12. එතකොට එනවා cos 5 බෙදීම 12 ධන sin 5 බෙදීම 12. මෙයාට තමයි දැන් ඔය ආදේශ කරන්න යන්නේ. ඒකේ සම්පූර්ණ වර්ගය සමානයි 1 ධන sin දැන් θ කියන්නේ කවද? 5 බෙදීම 6. sin 5 බෙදීම 6 කියන්නේ භාගයයි. එතකොට උත්තරේ එනවා අපිට මෙයාගේ වර්ගයට එනවා මූල 3 බෙදීම 2ක්. එයාගේ වර්ගමූලය ගත්තම මූල 3 බෙදීම 3 බෙදීම 2 සම්පූර්ණ වර්ගමූලය මේ අපි මෙතන ධන හෝ ඍණ අවස්ථා දෙකෙන් ධන අවස්ථාව ගන්නෙ මොකද θ කියන එක්කෙනා අපි මෙයාගෙන් ගත්ත sin 5 බෙදීම 12 එකතු කිරීම cos 5 බෙදීම 12 බිඳුවට වැඩි විශාලයිනේ. sin 5 බෙදීම 12 කියන්නේ 45ට වැඩි අඩු අගය. එතකොට කොහමද මෙතනින් ලැබෙන්නේ θ කියන එක
තීටා කියන එක ඍණ ෆයි ධන ෆයි අතර නිසා sin cos theta වල sin theta cos theta කියන ඇයට ධනාගයක්. ඒතකොට ධනාගයන් දෙකක එකතුව වෙන්නේ ධන. ඒ නිසා මෙයාගේ ධන උත්තරේ සලකනවා. එතෙන් ලකුණු 5යි. දැන් අපි මෙයා සමානයි මෙන්න මේ මූල 3 බෙදීම දෙකේ වර්ගමූලය කියලා අපි පෙන්නනවා. ඊට පස්සේ අපි කියන්නේ cos phi බෙදීම 12 රින් sin phi බෙදීම 12 යාගේ. අපි බලනවා මෙයාව මේ ආකාරයට ගන්න. බැලුවම මේ cos ගේ ලකුණ වෙනස් වෙලා නෑ ධනමයි sin ගේ ලකුණ ඍණ වෙලා. ඒ කියන්නේ sin කියන තීටට ආදේශ කරනකොට cos ගේ අපි දන්නවනේ ඍණාගයක් තිබ්බත් අපි ධන කියලා සලකනවා කියලා. හැබැයි sin ගෙහෙම බෑ ඍණාගයක් තිබ්බත් ඍණ කියලා සලකනවා. හැබැයි මෙතන තියෙන උත්තරේ phi බෙදීම 12ම නිසා මෙතෙන්ට දාන්නේ phi බෙදීම 6ම තමයි. හැබැයි ධන නෙමෙයි ඍණ. මොකද sin විතරක් ඍණ කරගන්න ඕන නිසා. එතකොට අපි තීට සමානයි phi බෙදී ඍණ phi බෙදීම 6 කියලා ගන්නවා. ඒ උත්තරේ ගන්න. එතකොට අපි එකට ආදේශ කරනවා cos phi බෙදී ඍණ phi බෙදීම 6 දැම්මා කියන්නේ ධන අගය අපි සලකන්නේ. එතකොට phi බෙදීම 12 වෙනවා. sin වල ඍණ අගයක් තිබ්බොත් ඍණමයි සලකන්නේ. ඍණ sin phi බෙදීම 12. මෙයාට ආදේශ කරලා තියෙන්නේ වර්ගය සමානයි 1 ධන 1 ඍණ. එතකොට sin ඍණ 1 ධන sin ඍණ 5 බෙදීම 6නේ. එතකොට sin ඍණ 5 බෙදීම 6 කියන්නේ ඍණ භාගය. එතකොට 1 ඍණ භාගය උත්තරයට එන්නේ භාගය. එතකොට මෙයාගේ උත්තරේ වෙන්නේ ධන එකයට මූල 2යි. මෙයාගේ ඍණ අවස්ථාව සලකන්නේ මොකද cos 5 බෙදීම 12 sin 5 බෙදීම 12ට වැඩි. cos අගය cos බිංදුව 1යිනේ. cos අගය අඩු වෙන්න පිළිතුරේ උත්තරේ වැඩි වෙනවා. cos 90 බිංදුව. cos බිංදුව 1යි. ඒ කියන්නේ එකම සංඛ්‍යාව ගත්තොත් sin බිංදුව බිංදුවයි. cos බිංදුව 1යි. එකම කෝණේ ගත්තොත් cos අගය වැඩි. ඒ නිසා cos අගය sinට වැඩි නිසා මේ දෙන අන්තරේ ධන. ඒ නිසා මෙයාට එන උත්තරේ 1ට මුල් 2 ධන 1ට මුල් 2. අපි දැන් 1 අගයත් ඊට සැපෙන් අහන්නේ sin 5 බෙදී 12 මේක අපි දැන් සමීකරණ අපි දන්න ඒවෙන් ගත්තොත් දෙකක් තියෙනවා. ඒ සමීකරණ දෙක ඇසුරින් අපි මෙයාව ගන්න බලමු. සමගාමී සමීකරණ විසඳ. මෙයාගෙන් මෙයා sin විතරක් ගන්නව නම් cos sin කරගන්න ඒ දෙන්න අඩු කරාම හරි. මෙයාගෙන් මෙයා අඩු කරනවා. එකෙන් දෙක අඩු කරනවා. cos කැපිලා යනවා. මෙතන දේවතාවක් sin π බෙදීම 12 ඉන්නේ. මේක සුළු කිරීම මූල දෙක පොදු හරය උඩ තියෙන මූල 3 මේ කියනවා 1. මූල 3 ඍණ 1. එතකොට මෙයාගේ දෙක කියන එක මෙතෙන්ට ආව. එයාලා කියන උත්තරේ ඇවිල්ලා